නමෝ බුද්ධාය සිල් දිනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කස්සරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 52 මුලමුරේ මාවත කෑගල් යන ලිපිනේ පදිංචි මැණිකේ පියදාස පින්බර මෑණියන් දුවාදරුවන් පිරිස ඒකරාශි වෙලා ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන පින්වත් ජනවාරි මාස ජන්මදිනයන් යෙදෙන උපුල් ලියනාරච්චි පින්වත් මහත්මයාට සහ ඉඳුවර භාසිත පුතණුවන්ට, පෙබරවාරි මාස ජන්මදිනයන් යෙදෙන රෝහිණී මහත්මියට සහ කාන්ති තෙන්නකෝන් මහත්මියට සිත පැතීම පිණිස තමයි පින්වත්නි අද දවසේ මේ උදාර ධර්ම දානමය පින්කම් සිද්ධ කරගන්නේ. ඔබට මතක ඇති පින්වත්නි, අපි ඊ දවසේ කතා කරපු දේශනාවේදී ධර්ම දානයේ ලස්සන අර්ථයක් ඉස්මතු වුණා. කුමක්ද? මේ තමන්ටත් හිතසුව පිණිස අනුන්ටත් හිතසුව පිණිස පිළිපන්න විදියට පිනක් කරගන්න පුළුවන් උදාර අවස්ථාවක් තමයි මේ ධර්ම දානය කියලා කියන්නේ. තමන් සීලාදී ගුණධර්ම දියුණු කරමින් දුර්ලභව අපේ ජීවිතේ උපද්දන්න පුළුවන් ශ්‍රද්ධා ලාභය දියුණු කරන අදහසින් නම් ඔබ ධර්මය අහන්නේ. අනිත් අයගේ සිත් සතන් තුලත් ශ්‍රද්ධාලාභී උපදවන්න උපකාරයක් වේවා කියන අදහසින් තමන් කටයුතු කරමින් ඉන්නව නම් ඒක තමන්ටත් හිතසුව පිණිස අනුන්ටත් හිතසුව පිණිස පවතින උදාර පින්කමක්. ඒ නිසා පින්වත්නි, තමන්ගේ ජීවිතයේ මේ දුර්ලභව ලැබෙන පින්කමක් තමයි ඒ වගේ පින්කම්. මොනවද? තමන්ටත් හිතසුව පිණිස අනුන්ටත් හිතසුව පිණිස කටයුතු කිරීම කියන එක. ඒව සත්පුරුෂයන්ගේ තියෙන ලක්ෂණය. ඒ නිසා ඔබ මේ රැස් කරගත්තේ සත්පුරුෂ පින්කමක්. ඔබ මේ කරගත්තේ සත්පුරුෂ පින්කමක්. ඒ නිසා මේ තමන් රැස් කරගත්තු සත්පුරුෂ පින්කම ගැන හිතා සතුටු වෙන අතරේ පින්වත්නි, විශේෂයෙන් අපි මේ දිනවල කතා කරමින් හිටියේ සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉදා වජිරාසන භූමියේදී විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණි. එතකොට ඇසතු රුක පූජනීයත්වයට පත් කරමින් දසපාරමී බලයන් මත පිහිටා සම්බුදු බවට පත් වුණා. ඒ සම්බුදු වෙද්දී පින්වත්නි, සියල්ල දන්නා සියල්ල දකිනා කිසිම දෙයක් ආවරණය නොවුණු ඥානයන්ගෙන් පරිපූර්ණ වුණු බලයන් විදියට පිහිටි මේ දෙව් මිනිස් ලෝකයා අතර සිහනද පතුරවන්න පුළුවන් අසහාය බලය ගේන දෙව් මිනිස් ලෝකයා දුකින් ඈතර කරවන ඒ උතුම් බ්‍රහ්ම චක්‍රය, ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්න පුළුවන් මහා බලය ගෙනින දසබල ඥානයන්ගෙන් සමන්විත වුණා. එතකොට මේ දසබල ඥාන අතර එක දසබල ඥානයක් තමයි කුමක්ද අපි කතා කරමින් හිටියේ? සත්තාන නානාදිමුක්ති කතං යථා භූතං පජානාති. සත්‍යයන්ගේ නානා ස්වභාවයන් තථාගතයන් වහන්සේ අවබෝධ කළා.
සත්වයන්ගේ නානා ස්වභාවය. එතකොට මේ සත්වයන්ගේ නානා ස්වභාවයන් අවබෝධ කළ ශාස්තෘන් වහන්සේ දේශනා කරපු ඒ සත්වයන්ගේ යම් ස්වභාවයන් ටිකක් පිළිබඳ විස්තර කරපු දේශනා 3ක් එකතු කළ තමයි අද ඔබට දහම් කරුණු සිහිපත් කරන්නේ. ඒකේ පඨම සමාධි, ဒုတိ ය සමාධි සහ තතිය සමාධි සූත්‍රවල එකම කරුණු ටික කෙටියෙන් සහ ඊට පස්සේ පොඩ්ඩක් විස්තර කරලා ගොඩක් විස්තර කරලා දේශනා කරපු 3ක් තියෙන්නේ. ඒ 3 එකතු කරලා තමයි අද ඔබට දහම් කරුණු සිහිපත් කළ දෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දකින්න පින්වත්නි මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක්. පඨම සමාධි කියන සූත්‍ර දේශනා කරන මහන්නේ පුද්ගලයෝ 4 දෙනෙක් ලෝකේ විද්‍යාමාන වේ. ඒ කවර 4 දෙනෙක්ද? මහන්නේ මෙහින ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය ලබනවා කියනවා. එනමුදු ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව නොලබන්නේ වෙයි කියලා. එහෙම හිත් තියෙනවා පින්වත්නි. සමාධිය වැඩෙනවා. නමුත් එයාගේ විදර්ශනාවට ඕන කරන යෝනිසෝ මනසිකාර්ය සකස් කරගන්න හරි අමාරුයි. එහෙම හිත් තියන අය මේ ලෝකේ ඉන්නවා. මොකද වෙන්නේ? හිත නීවරණයන්ගෙන් සංසිඳනවා ඉක්මනට. සමහර බණ අහද්දි සංසිඳෙනවා. සමහර අය ඉන්න මේ අපිත් කියලාත් තියෙනවා සමහර අතුපතු ගාද්දී gedara dore කටයුතු කරලා බොහොම ඉක්මනට සංසිඳනවා කියලා. එහෙමයි ඉන්න ලෝකේ. හැබැයි ඒ අයට මේ යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න හරි අමාරුයි. යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ. මොකද ප්‍රඥාවට ළඟම කාරණේනේ යෝනිසෝ මනසිකාරය කියන එක. එයාට මේ ධර්මයේ අහලා ජීවිතයට ගලපගෙන කල්පනා කරන්න එයා දක්ෂ නැහැ. ඒක හිතේ උපදින්න හරි අමාරුයි. එහෙමයි ඉන්නවා මේ ලෝකේ. බුදු නැතින් දකින්න. එහෙම පුද්ගලයෙක් ඉන්නවා. විදර්ශනාව නොලබන්නේ වේ. ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා කියන ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබනවා කියනවා. එයාට මේ ධර්මය අහපු ගමන් මේ ධර්මයට අනුකූලව අපිට දැන් එයා පංච පාදානස්කන්ධ ගැන අහුව කියලා එයා රූප පාදානස්කන්ධ ගැන අහලා එයාගේ තමන්ගේ රූපෙට අනුන්ගේ රූපෙට ගලපලා විදර්ශනාවට අනුව බොහොම ලස්සන කල්පනාවක් හිතේ උපදින්න පුළුවන් එයාට. ජරා ව්‍යාධි මරණ ගැන අහලා ඒක තමන්ගේ ජීවිතේට අනුන්ගේ ජීවිතේට ගලපමින් බොහොම ලස්සනට කල්පනා වේදියේ දින්න පුළුවන්. භාගතුන් වහන්සේ ගැන බොහොම ලස්සනට හිත පහන විදිහට කල්පනා කරගෙන ඉන්න පුළුවන්. සමහර ආයතන අනිත්‍ය පටිච්චසමුප්පාද බොහොම ලස්සනට එයා සිහි කර කර ඉන්න කෙනෙක්. හැබැයි හිත සංසිඳෙන්නේ නැහැ. එහෙම පුද්ගලෙක් බුදු නිතිනුත් දකින්න වෙනවා. සමහර ඔබ එහෙම කෙනෙක්ද බලන්න. ඔබ මෙහෙම කෙනෙක්ද බලන්න. ඔබ මෙහෙම කෙනෙක් නම් කළ යුතු දේ ඊළඟ දේශනාවල හරි ලස්සනට විග්‍රහ කරනවා. ඊළඟ විස්තර කරනවා මහන්නේ මේ ඇතැම් පුද්ගලයෙක් ඉන්නවගෙන චිත්ත සමාධිය නොලබන්නේ වෙයි. ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබන්නේත් නැහැ කියන. එයාගේ හිතේ සංසිඳීමක් ඇති වෙන්නේත් නැහැ ලේසියෙන්. මහන්සි ගන්නවා. යෝනිසෝ මනසිකාරය දෙන්නත් බෑ. එහෙමත් අය මේ ලෝකේ ඉන්නවා. කල්පනා කරලා බලන්න ඔබ මෙහෙම කෙනෙක්ද කියලා. මේල ඇතැම් පුද්ගලයෙක් කියනවාගේ තමා තුළ චිත්ත සමාධිය ලබන්නේ නෙවෙයි කියනවා. හැබැයි ගැඹුරු ප්‍රඥාව නිසි විදර්ශනාවක් ලබනවා කියන සමහර අය ඉන්න හරි ආශ්චර්යයි. බොහොම ලස්සනට හිත ඉක්මනට නීවරණයන්ගෙන් හිත බැහැර වෙලා හිත සංසිඳන දමනය වෙන ස්වභාවයත් හිත ඉක්මනට ඇති වෙනවා. ඒ වගේ මෙයාට ගැඹුරු ධර්මයන් පිළිබඳ ලස්සන හිත නිවන ප්‍රඥාව වැඩෙන විදියට බොහොම ලස්සන යෝනිසෝ මනසිකාරය පහසුවෙන් උපදින්න පුළුවන්. ඔබ එහෙම කෙනෙක්ද බලන්න. එහෙනම් ඔබ මෙහෙම කෙනෙක් නම් දැන් ඊළඟට විස්තර කරනවා එහෙනම් මෙන්න මේ විදිහට කටයුතු කරන්න කියලා. අන්න ඔබට රැකවරණය ලැබෙනවා එතකොට. හරි ආශ්චර්යයි. ද්විතීය සමාධි සූත්‍රයේ විස්තර කරනවා මහණනි යම් පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය ඇති වෙනවා නම් සංසිඳීම ඇති වෙනවා නම් හිතේ කාම අරමුණු වලින් ඉක්මනට බැහැර වෙනවා නම් ව්‍යාපාදයෙන් ඉක්මනට බැහැර වෙනවා නම් තීන මිද්දෙන් බැහැර වෙනවා නම්
හිතේ විවිධ අරමුණු ඔස්සේ කැළඹෙන ස්වභාවයෙන් ඉක්මනට හිත බැහැර වෙනවා නම් මේ වගේ සැක සංකා ඇති වෙන්නේ නැත්නම් එකකින් හිත ටක් ගාලා බැහැර වෙලා හිත සංසිඳන ස්වභාවය තියෙනවා නම් ඊළඟට කියන ගැඹුරු ප්‍රඥාවට හැබැයි නිසි විදර්ශනාව ලබන්නේ. ඒක හිතේ උපදින අමාරු එයාට. යෝනිසෝ මනසිකාරට හිත යන්නේ ගන්න අමාරු. එහෙමයි ඉන්නවා. එහෙමයි මම ස්වභාවයෙන් දැකලා තියෙන සමහර කට්ටිය මේ අලසත් වෙනවා සමහර විට. යෝනිසෝ මනසිකාරය කියන කාට හදාගන්න බැරුණොත් පින්වත්නි. මොකද ප්‍රඥාව වැඩින්නේ නැහැනේ. දැන් අපි తాවකාලිකව සංසිඳීමක් ඇති වෙලා නීවරණ తాවකාලිකව යට ගහගෙන හිටියට ඒ తాවකාලිකව යට ගහගෙන ඉන්න දේ සිඳලා දාන්නේ ප්‍රඥාවෙන්. නමුත් මේ ප්‍රඥාව ලබන්නේ නැහැ. ඒතර මොකද වෙන්නේ? සමහරට ඒ කෙනා ඉතින් කාලයක් try කරනවා හරියන්නේ නැහැ. ඊට පස්සේ කම්මැලි වෙනවා. ඊට පස්සේ තියෙන ටිකක් නැති වෙලා යනවා සමහර අයට. එහෙම වෙන අවස්ථාත් මම දැකලා තියෙනවා. මොකද ප්‍රඥාව සංවේදී වෙන්නේ යාට. අන්න ඒ කෙනාට මොකද්ද කරන්න කියන්නේ? මාන්නේ පුද්ගලයා විසින් තමා තුළ චිත්ත සමාධියේ පිහිටලා ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව පිණිස උත්සාහවත් වෙන්න ඕන කියන. හේ පසු කලක තමා තුළ චිත්ත සමාධිය ලබන සුළු වෙයි කියනවා. ගැඹුරු ප්‍රඥාව නිසි විදර්ශනාවත් ලබන සුළු වෙයි කියනවා. ඒකට ඉතින් තමන් දක්ෂ වෙන්න ඕන පින්වත්නි. ඒක කරන විදිය තතිය සමාධි සූත්‍රය විස්තර කරනවා පින්වත්නි. කොහොමද කරන්න කියන්නේ? මහන්නේ එහිලා යම් මේ පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය ලබන්නේ වෙයි නම් නමුත් ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව නොලබන්නේ වෙයිද? මහණෙනි, ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාවේ යුක්ත වෙයි නම් ඔහු වෙත යන්න කියනවා. ඔහු වෙත යන්න කියනවා. ඔහු වෙත පැමිණ මෙසේ කිව යුතු වන්නේ ආයුෂ්මත සංස්කාරයන් දැක යත ගත යුත්තේ කෙසේද? සංස්කාරයන් පිළිබඳ නුවණින් විමසිය යුත්තේ කෙසේද? සංස්කාරයන් විදර්ශනා කළ යුත්තේ කෙසේද? එවිට මොකද වෙන්නේ? දකින ලද්දේ යම් අයුරකින්ද ප්‍රකට වූයේ යම් අයුරකින්ද ඒ ඔහුට පවසයි කියනවා. ආයුෂ්මත සංස්කාරයන් දැක්ක යුත්තේ මේ අයුරින්. සංස්කාරයන් නුවණින් විමසිය යුත්තේ මේ අයුරින්. සංස්කාරයන් විදර්ශනා කළ යුත්තේ මේ අයුරින් කියලා එයාට ඔන්න කියලා දෙනවා කියන. ඒතර මොකද මේ කෙනත් පසු කාලෙක තමා තුළ චිත්ත සමාධිය ඔන්න ලබනවා කියනවා. ඒ වගේම ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාවත් ලබන කෙනෙක් වෙනවා කියනවා. හැබැයි ඒක පින්වත්නි සමහර අයට ඒක ඇහුවත් අමාරු වෙන්න පුළුවන්. සමහරට සසර පුරුද්දක් විදිහ අර පැත්ත තමයි වැඩිපුර කරලා තියෙන්නේ. ඒක සාමාන්‍ය හිතේ ස්වභාවයක්. උතුරු කාලයක් විශාල උත්සාහයක යෙදෙන්න ඕන. සංසිඳීම විතරක් තියෙනව නම් ඔහු මොකද කරන්න ඕන? කලින් කාලට ප්‍රඥාව උපදින විදියට ඔහු රූපය ගැන නුවණින් විමසන්න ඕන. විඳීම ගැන රූපෙන් නුවණින් විමසන්න ඕන. හඳුනා ගැනීම පිළිබඳව, චේතන සංස්කාර පිළිබඳව, විඥාන පිළිබඳව නුවණින් විමසන්න ඕන. එහෙම නැත්නම් කෙනෙකුට සමහර ආයතන අසකරණාසි දිවකය මනස පිළිබඳ නුවණින් විමසන්න ඕනේ. හි අනිත්‍ය ස්වභාවය නුවණින් විමසන්න ඕනේ. ඒතර තමයි ටික ටික එයාගේ ප්‍රඥාව මෝරන්න කරුණු කාරණා සකස් වෙන්නේ පින්වත්නි. ඒ දක්වා නැත්තම් නේ සංසිඳීම විතරයි ගොඩනගන්නේ. ඒතර මේ සංසිඳීමට එකතු කරගන්න ඕන දේ කුමක්ද? විදර්ශනාව කියන එක. ප්‍රඥාව කියන එක, යෝනිසෝ මනසිකාරය කියන එක. ඊළඟ දේශනා කළා බුදුරජාණන් වහන්සේ කුමක්ද ඊළඟ බලන්නේ ඔය එක පුද්ගලයෙක් ලෝකේ. එතකොට බලන්න ඔබ මෙහෙම පුද්ගලයෙක්ද බලන්න. මෙහෙම පුද්ගලයෙක් නම් මේ අයුරින් කරන්නේ. ඔබට රැකවරණ ලැබෙනවා. නැත්තම් ඔබ ගත්තු මතේ ඔබ දිගටම ඉන්න ගියොත් හරි අපිට සංසිඳීම තියෙන අපිට ඇති කියලා ඔබට වරදින්න පුළුවන්. මතක ඇති ඔබට සමහර දේ අපි බුද්ධ දේශනා හැදෑරුවා. සමහර ආකාසානංචායතන වඩල යනවා. ඔබට මතක ඇති කල්ප 20000යි ආයුෂ. විදර්ශනා පැත්ත වැඩිලා නම් තියෙන හිතින් පිරුණම් පාන.
විදර්ශනා වැඩිලා නැත්තම් මොකද වෙන්නේ? ආයි පෙරලා පහළට එනවා කියනවා. මේ විදර්ශනා නුවණ අනුග්‍රහ කරනවා භාගතුන් වහන්සේගේ අරහත්ත්වයේ තේරුම් ගන්නත්. සම්මා සම්බුද්ධත්වයේ තේරුම් ගන්න. විද්‍යාචරණ සම්පන්න බව, සුගත බව, ලෝකවිදූ බව දැන් අපි ඒවා කටපාඩමින් අපි කියුවට ඒවා තේරුම් ගන්නත් ඕනේ පින්වත්. ඒකට ප්‍රඥාව අනුග්‍රහ කරනවා. ඒ ප්‍රඥාවෙන් අනුග්‍රහය සැලසෙන කොටයි භාගතුන් වහන්සේගේ අරහත් තේරුම් අරගෙන පහදින්න පුළුවන්කම තියෙන්නේ. අරහත් තේරුම් අරගෙන පහදින කොටයි මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බවට පත් වෙන්නේ. ඒ තමන්ගේ හිතේ භාගතුන් වහන්සේ ගැන ඇති වෙන පැහැදීම ඉන්ද්‍රියක් කරගන්නේ කොහොමද? මෙන්න මේ ආකාරයට කොහොමද? බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම ඉන්ද්‍රියක් කරගන්න. කොහොමද කරගන්නේ? මේ විදර්ශනා ප්‍රඥාව යම් ආකාරයකින් වැඩෙන්න ඕන. මේ වැඩිච්ච කෙනා අරහත් විමසන කොට අන්න භාගතුන් වහන්සේගේ අරහත්ත්වය පිළිබඳ එයාට වැටහීමක් ඇති වෙනවා. සම්මා සම්බුද්ධත්වයේ විද්‍යාචරණ සම්පන්න බව වැටහීමක් උපදිනවා. ඒතර ඒකත් එක්ක තමයි පින්වත්නි යාගේ සද්ධාව ඉන්ද්‍රියක් බවට සකස් වෙන්නේ. බලන්නතර විදර්ශනා ප්‍රඥාව කොච්චර අනුග්‍රහ කරනවද කියලා. ඊළඟ දේශනා කරන මහණී දෙවෙනි පුද්ගලයා කවුද? මේ ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා කියනවා චිත්ත සමාධිය ලබන්නේ වේ කියනවා. ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනා ලබනවා කියනවා. චිත්ත සමාධිය නොලබන්නේ වේ. මහණී එහිලා යම් මේ පුද්ගලයේ ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබනවා කියනවා. තමා තුළ චිත්ත සමාධිය නොලබන්නේ වේ මහණී පුද්ගලයා විසින් තමා තුළ ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාවේ පිහිටා චිත්ත සමාධිය පිණිස උත්සාහවත් විය යුතුයි කියනවා. මොකද උත්සාහ කරද්දී පසු කලක ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබන සුළු වේද තමා තුළ චිත්ත සමාධිය ලබන කෙනෙක් බවට පත් වෙනවා කියන එක කරන අයුරු විස්තර කරනවා. කොහොමද කරනවා කියන්නේ? ඒතර ඒක නම් මෙහෙම හිතන්න කියනවා යම් පුද්ගලයෙකුගේ මේ ගැඹුරු ප්‍රඥාව නිසි විදර්ශනාව ලබනවා නම් චිත්ත සමාධිය නොලබනවා නම් ඒ පුද්ගලයා විසින් යම් පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධි යුක්ත වූයේද ඔහු වෙත පැමිණ මෙසේ කිව යුත්තේය. ආයුෂ්මත සිත පිහිටුවා ගත යුත්තේ කෙසේද? සිත සංසිඳුවා ගත යුත්තේ කෙසේද? සිත එක අරමුණකට ගත යුත්තේ කෙසේද? සිත අරමුණෙහි තැම්පත් කරගත යුත්තේ කෙසේද කියලා විමසන්න ඕන කියනවා. එවිටෙහි දකින් ලද්දේ යම් අයුරකින්ද තමන්ට ප්‍රකට වූයේ යම් අයුරකින්ද දෙව් සංසිඳව ගත්තු කෙනා දන්නෝනේ මෙන්න මේ ක්‍රමයට සංසිඳෙන්නේ කියලා. අන්න එතකොට ඔහු ඒ කරපු ක්‍රමය ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාවෙන් ඉස්මතු කරනවා. මොකද අනුශාසනාවෙන් බැහැරත් කෙනෙක් සංසිඳව ගන්න පුළුවන් නේ පින්වත්. ඒතකොට එහෙම කරගත්තොත් එහෙම සමහර විට ඒ සංසිඳීම ඔබට කියලා දෙන්න ගියොත් සමහරවිට ඔබට අන්තිමට මොකද වෙන්නේ? විදර්ශනාවත් එහෙමයි. විදර්ශනාව කියලා එකිනෙකා විවිධ දේවල් හුරු කරගෙන තියෙනවා. මෙතන හැමතිස්සෙම බලන්න ඕනේ ඒ කෙනා මේ කියන දේවල්, කියන වචන, කියන අර්ථ ධර්මයට බහ බැලනවද බලන්න ඕනේ පින්වත්. සසඳා බැලනවද නේ බලන්න. බහ බැලනවද? ගාන්ට ගැලපෙන්න ඕනේ. ගාන්ට ගැලපෙනව නම් හරි ගන්න ඕන. ගැලපෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? තේරුම් ගන්න මෙයා හිනම් වරද්දගෙන තියෙන. මෙයා හිනම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහාගෙන පිළි අරගෙන විශ්වාස කරගෙන ඒ සරණ ගිහිල්ලා ඒ සරණේ පිහිටලා මේ හිත වඩාගත්තු කෙනෙක් නෙමෙයි මෙයා. එහෙනම් මට රැකවරණයක් මෙයාගෙන් ලැබෙන්නේ නැහැ. පරිස්සම් වෙන්න ඕන. හැමතිස්සෙම ඊටේ කියන කාරණා සූත්‍රයට ගැලපිලා යන්න ඕන පින්වත්. සූත්‍රයට ගැලපිලා යන්න ඕන. ඒකට කියන සූත්‍රයට බහ බලනවා කියලා. සූත්‍රයට බහ බැලෙන්න ඕන. සූත්‍රයට ගැලපිලා යන්නේ නැත්තම් පින්වත් එතන ප්‍රශ්නයක්. ඒකට යාදී පුද්ගලික අත්දැකීමක් තියෙනවා. ඒ පුද්ගලික අත්දැකීම තුළ යාගේ සංසිඳීමක් ඇති වෙලා ඇති වෙනම කතාවක්. සංසිඳීම කියන එක විවිධ වලින් ඇති කරගන්න පුළුවන්. නමුත් මේ ඇති වෙන සංසිඳීම බුදුවරු ධර්මයේ දේශනා කරද්දී පින්වත්නි
මේ සිත් සංසිඳව ගන්න බුදුවරු ධර්මයේ දේශනා කරද්දී ඒ දේශනා ක්‍රමයට සංසිඳවනකොට ඒ සංසිඳීම විදර්ශනා ප්‍රඥාවට කිසි බාධාවක් නැහැ. ඒ නිසා පින්වත්නි අපි හරි පරිස්සම් වෙන්න ඕන ඒ කරුණ ඉදිරියේදී. ඒතර මොකද වෙන්නේ? ආයුෂ්ම සිත පිහිටුවා ගත යුත්තේ මෙසේ. සිත සංසිඳුවා ගත යුත්තේ මෙසේ. සිත ඒ කර්මණකට ගත යුත්තේ මෙසේ. සිත අරමුණේ තැම්පත් කරගත යුත්තේ මෙසේ වශයෙන් ඔබට අහන්න ලැබෙනවා කියනවා. ඒතර මොකද වෙන්නේ? ඒ ආකාරයට යත් මොකද වෙන්නේ? මේ විදියට හිත සංසිඳවලා තැම්පත් කරවලා සිත පිහිටවගෙන අදාළේ කියපු විදිහට ඒ අරමුණේ පිහිටවගෙන අන්න එයත් මොකද වෙන්නේ? සමාධිය, චිත්ත සමාධිය ලබන කෙනෙක් බවට පත් වෙනවා කියනවා. ඒතර බලන්න පින්වත්නි දැන් ගැඹුරු විදර්ශනාවේ දැන් පිහිට තමයි කරන්න තියෙන්නේ. දැන් විදර්ශනා වැඩිච්ච කෙනෙක් නම් අපි තුමු ඇස නම් වූ ආයතනෙන්නේ පින්වත්නි හිත නොසන්සුන් වෙන්නේ. අපි තුමු ඇස කන නාසය දිවකය මනස පිළිබඳ අනිත්‍ය පිළිබඳ වැටහීමක් තියෙන කෙනෙක් ඉන්නවා. ඒතර බලන්න මේ ඇසෙන් තමයි පින්වත්නි මේ නීවරණ උපදින්නේ. ඒතර ඇසෙන් නීවරණ උපදින්නේ කොහොමද? ඇස යම් මොහොතක ඇසට පෙනෙන රූප ඒ ඇසයි රූපයි නිසා ඇසේ එක්ක ඇති වෙන විඥානෙ එක්කෝ විඳීම එක්කෝ හඳුනා ගැනීම එක්කෝ ඒ ඇති වෙන චේතනාව ඒ අනිත්‍ය වශයෙන් දැකපු නැති නිසායි නොසංසිඳීම උපදින්නේ. සංසිඳෙන්නේ නැත්te අනිත්‍ය වශයෙන් දකින්න බැරි වීම නිසායි. අනිත්‍ය වශයෙන් තේරුම් ගන්න බැරි වුණාට පස්සේ තමයි උපදින්නේ. එතකොට එයා විදර්ශනාව පෙරටු කරගෙන එයා සංසිඳවන්න ඕන කොහොමද? එන හැමතිස්සෙම මහන්සි ගන්න ඕන මේ ඇසට පේන රූපේ එක්ක අනිත්‍ය තේරුම් අරගන්න. විදර්ශනාවට තමන්ට වඩා සංවේදී නම් ඒ ඇසට පේන රූපේ වෙනස් වෙන ස්වභාවය ඇසේ විඥාන වෙනස් වෙන ස්වභාවය සංවේදී කරගන්න මහන්සි ගන්න ඕන. තේරුම් ගන්න මහන්සි ගන්න ඕන. ඒ මොහොතේ. ඒ තේරුම් ගැනීම හිතේ උපදවමින් වාසය කරද්දී හේතු කරගෙන ඇවිස්සෙන ගතිය ඒ මොහොතේ සංසිඳෙන්නට අනුග්‍රහ කරනවා. ඒතර විදර්ශනාවේ පිහිටය සංසිඳවනවා. සමහරලාට ඇසෙන් රූපයක් දකිද්දී ඇති වෙන සතුට නිසා සමහරට නොසංසිඳෙනවා. ඒතර මේ සතුටේ අනිත්‍ය සංවේදී කරගන්න තේරුම් ගන්න යා මහන්සි ගන්න. ඒතර මොකද වෙන්නේ? ඒ හේතු කරගෙන හිත ඇවිස්සෙන එක නැති වෙන පටන් ගන්නවා. හඳුනා ගන්න දේ අනිත්‍ය තේරුම් කරවන්න හිතට මහන්සි ගන්නවා. ඒතර ඒ හේතු කරගෙන හිතේ ඇවිස්සෙන එක සංසිඳෙන පටන් ගන්නවා. අනේ එයාට තේරෙන විදර්ශනාවේ පිහිටා එයා හිතේ සංසිඳීම් පද්දනවා. එහෙම කාලයක් තිස්සේ සංසිඳවපු හිත තමයි දමණය වෙලා පවතින්නේ. එහෙම දමණය වෙච්ච හිතේ තමයි ධානයක් ඉපදවීමේ භාග්‍ය උදා වෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ ඇස කන නාසය දිවකය මනස ඔස්සේ ඇවිස්සෙන හිත ඒ මොහොතේ ඒ කෙනාට ඒක තේරුම් අරගෙන ඇවිස්සෙන විදිය තේරුම් අරගෙන ඇවිස්සෙන රටාව තේරුම් අරගෙන ඒ වෙලාවේ දමනය කරලා ඒ පුරුද්ද උපද්දලා සංසිඳුණු දමනය වෙච්ච හිතක් හදන්න නැති හිතේ සමාධියක් උපද්දනවා කියන එක අති දුෂ්කරයි. ඒක ලේසි දෙයක් නෙමෙයි පින්වත්නි. හරි ආශ්චර්යයි පින්වත්නි, පුදුම සහගතයි භාග්‍යතුන් වහන්සේගේ මේ අවබෝධය. ඊළඟ බුදුරජාණන් දේශනා කළ මහන්නේ එහිලා යම් මේ පුද්ගලෙක් තමා තුළ චිත්ත සමාධිය නොලබන්නේ වේ කියන. එයා චිත්ත සමාධිය ලබන්නේ නැහැ කියන. ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාවත් නොලබන්නේ වේ කියන. එතකොට ඒක නම් මොකද්ද කරන්න කියන්නේ කියනට. මහන්නේ පුද්ගලයා විසින් කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස ඊතා බලවත් කැමැත්තක්, වීරියක්, උත්සාහයක්, බලවත් උත්සාහයක්, අත් නොහරින උත්සාහයක්, සිහියක් නුවණක් ඇති කරගත යුත්තේ කියන. කොහොමද ඒක කරන්න කියන්නේ ඊළඟට? ඒ කෙනාට කරන්න කියන මහන්නේ යම් මේ පුද්ගලයේ තමා තුළ චිත්ත සමාධිය නොලබන්නේ නම්, ගැඹුරු ප්‍රඥාව නිසි විදර්ශනාව ලබන්නේත් නැත්නම්, ඒ හිතේ වේගින් ඇති වෙන්නේ නැත්නම් ඒව සාමාන්‍යයෙන්. මහන්නේ පුද්ගලයා විසින් යම් පුද්ගලෙක් තමා තුළ චිත්ත සමාධිය යුක්ත වූයේ වෙයිද?
යම් පුද්ගලයෙක් ගැඹුරු ප්‍රඥාව නිසි විදර්ශනාවෙන් යුක්ත වේයිද ඔහු වෙත එන්න කියනවා. ඔහු වෙත යන්න කියනවා. ගිහිලා කියන්න කියනවා ආයමත සිත පිහිටව ගන්න ඕන කොහොමද? සිත සංසිඳුවා ගත යුත්තේ කෙසේද? සිත ඒක අරමුණකට ගන්න ඕන කොහොමද? සිත අරමුණෙහි තැන්පත් කරගත යුත්තේ කෙසේද? සංස්කාරයන් දැක්ක යුත්තේ කෙසේද? සංස්කාරයන් පිළිබඳ නුවණින් විමසිය යුත්තේ කෙසේද? සංස්කාරයන් විදර්ශනා කළ යුත්තේ කෙසේද වශයෙන් ඒ අහන්න කියන. එතකොට මොකද වෙන්නේ? අන්න එතකොට දකින්න ලද්දේ යම් අයුරින්ද තමාට ප්‍රකට වූයේ යම් අයුරින්ද. එතකොට ඔහු අනුශාසනා කරනවා ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට අනුව. මොන තමන් පුද්ගල මේ ධර්මයහල මොන අවබෝධය ඇති හරියට ඇති වෙලා නම් පින්වත්නි ඉස්මතු වෙන අර්ථ වචන ප්‍රකාශ අනිවාර්යෙන් ධර්මයට ගැලපෙන්න ඕනමයි. ධර්මයට ගැලපෙන්න ඕනමයි අනිවාර්යෙන්. ධර්මයට ගැලපෙන්නේ නැත්නම් ඒවා තීරුම් අරගෙන තියෙන වෙන එකක්. එහෙම යා වෙන එකක් තීරුම් අරගෙන නම් එයාට භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ කියන ඇත්තටම ශ්‍රද්ධාව උපදින්නේ නැහැ එතකොට එයාට. එයා එතකොට මේ හිත සංසිඳව ගන්න කරපු දේවල් එයා මේ ලෝකෙට කිය ඉන්නවා. අපි දුක කෙනෙකුට තරහ යනවා. මම අහලා තියෙනවා මාර්ගඵලලාභී කියාගෙන සමහර කට්ටිය කියන දේවල් තරහ යනවා. සමහර තරහ ගියාට පස්සේ දැන් එයාට කේන්ති එයාට මොන මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ සීකල එයාට සංසිඳව ගන්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ? දිගට හරහට කවුරු හරි මුල් වෙලා නම් තරහ ගිය දිගට හරහට බයිනවා. බැනනට පස්සේ මෙයාට තේරෙනවා මෙයාගේ සංසිඳිලා. ඊට පස්සේ මෙයා ලෝකෙට කියනවා ඌ තරහ ගියම් බනින්න ඕන. දැන් බලන්න එතකොට මේක ධර්මයට පරස්පර නැද්ද බලන්න. ඕන රහතුන් යයි කියා ගන්න අයගේ බන. හොඳටම බයින්න ඕන කියනවා. ඒතර කොහොමද වෙන්නේ පින්වත්නි? ධර්මයේ සම්පූර්ණ විකෘති. දැන් මේක ඊට පස්සේ අනිත් පැත්ත ජනතාවට යනකොට මොකද වෙන්නේ එතකොට? ලේසි නෑ පින්වත්නි. ඒ වගේම තමයි සමහර කට්ටිය ඉන්නවා අපි තුමු දැන් තමන්ගේ මාව පියා හෝ ඥාති නිසා තමන්ට උපකාර කළ සත්පුරුෂයෝ අපි දැන් අපි එයාට සත්පුරුෂයොත් එක්ක ඉන්නකොට තමන්ට උදව් උපකාර කරන අයත් එක්ක ඉන්නකොට අපි දැන් එයාට කරුණාව මෛත්‍රියක් නැහැ කෙලෙහි ගුණ නැහැ එයාට. කෙලෙහි ගුණ නැත්නම් මොකද වෙන්නේ? කරපු උපකාර සිහි වෙන්නේ නැහැ නේද? කරුණාවක් මෛත්‍රියක් නැත්නම් ඒ ගැන ඒගොල්ලෝ ගැන කරුණා මෛත්‍රිය මුදිතා උපදින්න බෑ එයාට. ඒතර මොකද වෙන්නේ? අපි නුඹට අර කට්ටියත් එක්ක කේන්ති යනවා. දැන් කේන්ති යන කෙනාට දැන් කෙලෙහි ගුණ සිහි වෙන්නෙත් නැත්තම් කරුණා මෛත්‍රිය ඇති වෙන්නෙත් නැත්තම් එයාගේ සංසිඳෙන්නේ නැහැ නේ. ඒතර එයා ගන්න විකල්ප මොකද්ද? අර කට්ටිය ද්වේෂසිතින් අතහරිනවා එතකොට. ද්වේෂසිතින් ඇතහැල්ලිනකොට දැන් එයාට සහනයක් තියෙනවා. ඒතර එයා ලෝකෙට බණක් කියනවා මොකද්ද? කරුණා මෛත්‍රිය ඇති කරගන්න කියලා කියන්නේ නැහැ. කෙලෙහි ගුණ උපදින්න කියලා කියන්නේ නැහැ. සංසිඳව ගන්න ඕන කියලා කියන්නේ නැහැ. මොකද්ද කියන්නේ? අතහරින්න කියන. අතහැරියුත් දේවල් තියෙනවා පින්වත්නි. දැන් බුද්ධ දේශනාවේ ඒ ක්‍රම හරි ලස්සනට ඉස්මතු කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ. මට මතකයි එක්තරා අවස්ථාවක ධම්මික කියලා සූත්‍රයක් තියෙනවා. ධම්මික ස්වාමීන් හරියට කේන්ති යනවා. ඊට පස්සේ යන විහාරේ ඉන ආගන්තුක භික්ෂුන් වහන්සේලාත් එක්ක හැමදාම කලකෝලහලයක්. ඊට දැන් උන්වහන්සේ මේ ගමේ මිනිස්සු මොකද කරන්නේ? විහාරයට යවන ඔබ වහන්සේ මේ විහාරේ යන්න. උන්වහන්සේ අනිත් විහාරයට යනවා. එතන කලකෝලහලය. මේ විහාරේ යන්න කලකෝලහලය. අන්තිමට මට මතකයි මේ ප්‍රදේශ විහාර 7ක්ද කොහෙද තිබිලා 7ෙන්ම බැහැර කරනවා. බුදුරජාණන් වහන්සේ ගාවට එනවා. භාග්‍යවතුන් වහන්සේ කියනවා අනේ ස්වාමීන් මම මේ විහාරෙන් ඉරපුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන හා කමන්නේ ඔබ අතහැරියනේ. දැන් ඔබ අතහැරලා ඉන්න එහෙම කියන්නේ නැහැ එතනදී. එහෙනම් ওই විහාර 7ම ඔබ අතහැරලා ඉන්න. එහෙම කියන්නේ නැහැ. ඒතර භාග්‍යවතුන් වහන්සේ යාගේ අඩුව දැක්ක. හැබැයි එකපාරට අඩුව කියන්නේ කමක් නැහැ ධම්මිකින් ඔබ මගේ ගාවට ආවනේ. එහෙම කියලා හිත සනසලා ඊළඟට ලස්සන කතාවක් ඉදිරිපත් කරනවා.
ධම්මික කියන මේ කෝරාවේ කියලා රජෙක් හිටියා. ඒ රජතුමාට මහා නුග වෘක්ෂයක් තිබුණා. ඒ නුග වෘක්ෂේ පළදාව හටගත්ත දවසක් මිනිසෙක් ඇවිල්ලා මේකේ නුග පළ කාලා අත්තක් බිඳලා ගියා. ඒතකොට ඒක හිටපු වෘක්ෂ දෙවියා සාපයක් කළා. හරි වැඩේ මේක මේ පළත් කාලා අතුක් කරලා දාලා ගියා. මේ ගහේ පළ හට ගන්න නැත්තම් හොඳයි. පළ හට ගත්තේ නැහැ කොයිදා ඉඳලා. ඊට පස්සේ මොකද වුනේ? දැන් මේ කෝරාවේ රජතුමා බැලුවා පළ හට ගන්න. සක්දෙවිඳුර ගිහින් කිව්වා. සක්දෙවිඳු බලනකොට මෙයා සාපයක් කළා. සක්දෙවිඳු කොරේ හුලඟක් හේවල ගහ පෙල්ලුවා. දැන් අර දෙවියා අඬ ඉන්නවා. දෙවිය ගාවට ඇවිල්ලා අහනයි කියලා. මේ ගහ පෙල්ලුණා කියනවා. ඊට පස්සේ කියනවා මේ දැන් මේ ගහ පෙල්ලෙන්න දැන් හේතු දැන් දන්නෝනේ සක්දෙවිඳු. අහනෝ සක්දෙවිඳු ඔබ මේ වෘක්ෂ ධර්මයේ පිහිටලා ඉඳිද්දිද මේ කල්ම ගෑනිට පත්තුනේ කියලා ඇහුවා. මම වෘක්ෂ ධර්ම කියන්නේ මොකද්ද කියලා ඇහුවා. වෘක්ෂ ධර්ම කියලා කියන්නේ කොළ ඕන කෙනෙක් උතෙන්ට ආව කොළ කඩාගෙන යද්දී ඔබට සතුටක් ඇති වෙන්න ඕනේ. කොහා හරි කමන්නේ මෙයා කොළ කඩා යනවා. ගෙඩි ඕන කෙනෙක් ගෙඩි කඩන් ගියොත් ඔබ උපේක්ෂාවෙන් ඉන්න ඕනේ. එයාට ඕන ගෙඩි. අතු ඕන කෙනාට අතු ඕන මෙයාට අතුනේ ඕන කියලා ඔබට උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්කම තියෙනවා කිව්වා. ඒ වෘක්ෂ ධර්මයේ ඔබ පිහිටි දෙව්වා. අනේ මං පිහිටි නෑ කිව්වා. ඔබ කැමතිද වෘක්ෂ ධර්මයේ පිහිටන්න? මං කැමතියි කිව්වා. ආයි ගහ හදලා දුන්නා. ඒ විදියට පින්වත්නි බලන්න මේ දිවුරුන් වෙන සම්බන්ධ පින්වත්නි හරි ආශ්චර්යයි. බුදුරජාණන්සේ කතන්දරේ ලස්සනට කියලා ධම්මිකයන් වහන්සේ ගීත 15 ධම්මිකේනි. ඔබ ශ්‍රමණ ධර්මයේ පිහිටලා ඉඳිද්දිද ඔබේ ආවාසයෙන් බැහැර කළේ කියලා ඇහුවා. ස්වාමීන් මොකද්ද ශ්‍රමණ ධර්මය? බැන්න කෙනාට පෙරලා බනින්න යන්නේ. ගහපු කෙනාට පෙරලා ගහන්න යන්නේ. ආක්‍රෝෂ කරන කෙනාට පෙරාට ආක්‍රෝෂ කරන්න යන්නේ. නින්දා කරන කෙනාට පෙරලා නින්දා කරන්න යන්නේ නෑ ශ්‍රමණයා. ඒක ශ්‍රමණයාගේ ශ්‍රමණ ධර්මයක්. ඔබේ ධර්මෙ පිහිටලා ඉඳිද්දිද නිර්පිය කියලා ඇහුවා. අනේ ස්වාමීන් වහන්සේ ශ්‍රමණ ධර්මෙ පිහිටියේ නෑ කිව්වා. එහෙනම් බුදුරෙන්න දේශනා කළේ හරි කමන්නේ ආවාස 7 ඉන්න නෙවෙයි කියලා නෙවෙයි කිව්වේ. මොකද්ද කිව්වේ? ඔබ ශ්‍රමණ ධර්මයේ පිහිටන්නේ. කුමද ශ්‍රමණ ධර්මයේ? කුමද ශ්‍රමණ ධර්මයේ? ශ්‍රමණ ධර්මයේ තමයි බනින කෙනාට පෙරලා බනින්න යන්න එපා. නින්දා කරන කෙනාට පෙරලා නින්දා කරන්න එපා. ශ්‍රමණ ධර්මය. අද රහතුන් යයි කියා ගන්න හොරුන්ගේ බණ මොකද්ද? මේකද? කල්පනා කරලා බලන්න. අතහරින්න හැම එකටම. ඉවසීමක්, කරුණාවක්, මෛත්‍රියක්, මුදිතාව ඒ කතාවක් නැත. අතහැරිය යුතු දේවල් තියෙනවා පින්වත්නි අපි. දැන් භික්ෂුවකට වුණත් මේ ශාසනයට ඇවිල්ලා සීලාදී ගුණධර්ම පුරුදු කරමින් වත්පිළිවෙත කරමින් ඉන්ද්‍රිය දමනය කරන්න ඕනේ ඉස්සෙල්ලා. සංඝයා මැද ඉඳගෙන. භෝජනේ මාත්‍රාව සංඝයා මැද ඉඳගෙන හුරු වෙන්න ඕන. නිදිවරන්න සංඝයා මැද ඉඳගෙන හුරු වෙන්න ඕන. සති සම්පජන්නේ සංඝයා මැද ඉඳගෙන හුරු වෙන්න ඕන. ඊට පස්සේ කියන්නේ හුදකලා වන්න සෙනසුන් ඇසුරු කරන්න කියලා. සියල්ල දන්නා සියල්ල දකිනා මේ මාර්ගයට දක්ෂ මාර්ගය සොයාගත් නොහටගත් මග හටගන්නන ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාවක තමයි පින්වත්. හැම දෙයකම අත්හැරීම නෙමෙයි විසඳුම එතකොට. ඒ තමන්ගේ ගුණධර්ම නැතිකමත් ඒ ගුණධර්ම හදා ගන්න ඕන පින්වත් ඉස්සෙල්ලා. එනිසා මේ රහතුන් යයි කියා ගන්න හොරුන්ගේ අධර්මයට අහු වෙන්න එපා. ඔබ ධර්මයේ අධර්මයේ කුමද්ද කියලා හිත තේරුම් ගන්න. ඔබට එතකොටයි රැකවරණ ලැබෙන්නේ. දැන් බලන්න මේ කොච්චර ලස්සන වැදගත් සුන්දර දේශනාවක්ද පින්වත්. ඊළඟ බුදුරජාණන් දේශනා කළා. දැන් ඒ කෙනාට කුමද්ද කිව්වේ? හොයාගෙන යන්න කිව්වා. කුමද දැන් කවුරු ගැනද අන්තිමට කිව්ව අපි කතා කළේ පින්වත්නි? එයාට විදර්ශනා වැඩෙන්නෙත් නෑ, සමාධිය වැඩෙන්නේ, සංසිඳීම ඇති වෙන්නෙත් නෑ. එතකොට ඔහු සංසිඳීම උපදවගත්තු විදර්ශනාව දියුණු කරගත්තු කෙනෙක් ගාවට කියලා විමසන්න කිව්වා. මට මේක ඇති වෙන්නේ කොහොමද මේක කරගන්නේ? එතකොට ඔබට ධර්මයට අනුව ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට අනුව
ඒ සංසිඳීම ඇති කරගන්නදී පැහැදිලි කරලා දෙනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ සංසිඳීමත් විදර්ශනාවත් උපද්දලා දෙන දෙයක් පින්වත්නි. ඉන්ද්‍රිය දමනය කියලා කියන්නේ එතකොට මේ සංසිඳීම ඇති කරලා දෙන දෙයක්. ආහාරයේ මාත්‍රාව හුරු කරනවා කියන්නේ සංසිඳීමට අනුග්‍රහ කරනවා. ඒ සංසිඳීම වක්‍රාකාරව විදර්ශනා උපදව ගන්න පහසු කරනවා. විදර්ශනා උපදව ගන්න පහසු කරනවා. එතකොට මේ සංසිඳිච්ච හිතේ තමයි පින්වත්නි එයා දුක නම් ආර්ය සත්‍ය විමසල බලනවා. දුකේ හට ගැනීම නැතිවීම මාර්ග විමසල බලනවා. අවිද්‍යාව කියන පදේ සිහි කරලා බලනවා. මොකද්ද මේ අවිද්‍යාව කියන්නේ? ඇස කන නාසය දිවකය මනස ආයතන ගැන ඔහු විමසලා බලනවා. පංච උපාදානස්කන්ධ ගැන විමසලා බලනවා. විදර්ශනාවට හිත සකස් කරවන්නේ. රූපේ අනිත්‍ය විමසනවා ඔහු. වේදනාවේ අනිත්‍ය ස්වභාවය විමසනවා ඔහු. සංඥාවේ සංස්කාර විඤ්ඤාණ අනිත්‍ය ස්වභාවය විමසන පටන් ගන්නවා. තමන්ගේ සතර මහා ධාතු වලින් හටගත්තු මේ රූපේ පඨවි ධාතුව වෙනස් වීම තේරුම් ගන්න මහන්සි ගන්නවා. සිහියෙන් ඉඳලා ආපෝ ධාතුව වෙනස් වීම තේරුම් ගන්න මහන්සි ගන්නවා. තේජෝ ධාතුව වෙනස් වීම, වායෝ ධාතුව වෙනස් වීම තේරුම් ගන්න මහන්සි ගන්නවා. තමන්ගේ හිතේ උපදින සතුටේ වෙනස් වීම, දුකේ වෙනස් වීම, උපේක්ෂාවේ වෙනස් වීම හඳුන ගන්න මහන්සි ගන්නවා. තමන් හඳුන ගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වල වෙනස් වෙන විදිය තේරුම් ගන්න මහන්සි ගන්නවා. තමන් ඇහෙන් දැනගන්න, කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසින් දැනගන්න දේවල් වෙනස් වීම හඳුන ගන්න මහන්සි ගන්නවා. තමන් හිතන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පිළිබඳ හිතන දේවල් ඒව වෙනස් වෙනවා. ඒ වෙනස් වීම හඳුන ගන්න මහන්සි ගන්නවා. මේ විදිහට විදර්ශනාව වැඩෙන්නේ පින්වත්නි. ඉන්ද්‍රිය දමනයේ සීලය, ආහාරයේ මාත්‍රාව, ඒතර ඒ භාගතුන් වහන්සේ වදාළ විදියට ජාගරියානුයෝගේ, සති සම්පජන්නේ මේවා පින්වත්නි එතකොට සංසිඳීම ඇති කරවන අනුග්‍රහ කරනවා. ධර්ම ශ්‍රවණය කරමින් මේ පහන් සිත් ඉපදවීම, ශ්‍රද්ධාව ඉපදවීම, ධර්ම ශ්‍රවණය කරමින් එතකොට එයාගේ ඇටෙන්ෂන් එක ධර්ම ශ්‍රවණයට තියෙන සිහිය, අවධානය පුරුදු කිරීම. එතකොට සංසිඳීමට අනුග්‍රහ කරනවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි අපි ගෙදර දොරේ කටයුතු කරනකොට හැමතිස්සෙම ගෙදර දොරේ සියලු දෙනාත් එක්ක මිත්‍රව ඉන්න පුරුදු වෙනවා. මෛත්‍රිය. වෛර නැති, තරහ නැති හිතින් මිත්‍ර බව හැමතිස්සෙම පවත්තන. වෛරයක් ඇති වුණොත් වෛරය අමතක කළ මිත්‍ර බවට එනවා. අපි අසත්පුරුෂ කෙනෙකුත් එක්ක වෛරයක් ඇති වෙනවා. වෛර නැති කරගන්න, මිත්‍ර බව ඇති කරගන්න හැබැයි පෛරුපාසානම අපි කරද්දී තමන් පරිස්සම් වෙන්න ඕන. ඊළඟ කෙනෙක් ගැන හිංසා සහගත සිතිවිලි ඇති වෙන, හිංසා කරන්න හිතනවා, එයාගෙන කරුණාව උපද්දන්න අපි මහන්සි කරනවා. ඒක සංසිඳීමට අනුග්‍රහ කරනවා. අනිත් සත්වයන්ගේ සැපේ වෙනුවෙන් අපි කල්පනා කරන්න, කටයුතු කරන්න අපි ටික ටික යොමු වෙනවා. එතකොට සංසිඳීමට අනුග්‍රහ කරනවා. අපි එදිනෙදා ලෝකයේදී යම් පුද්ගලයෝ විවිධ දේවල් ඇසුරු කරනකොට තමන්ගේ හිත හැමතිස්සෙම ඒ ඇසුරු කරන දේවල් නිසා සතුටවල් ඇති වෙලා ඒ තුල කිමිදෙන්නත් පුළුවන්, දුක ඇති වෙලා ඒ තුල කිමිදෙන්නත් පුළුවන්. ඒ සතුටේ කිමිදෙන්නේ නැතුව, ඒ අවස්ථාවේ දුකේ කිමිදෙන්නේ නැතුව හිත හැමතිස්සෙම ධර්මානුකූලව කල්පනා කරලා හිත මධ්‍යස්ත කරගන්න මහන්සි ගන්නවා. උපේක්ෂාවට ගන්න. ඒ අරමුණේදී වෛරයට හිත යන දෙන්නේ නැතුව. ඒතර මෙහිමයි පින්වත්නි අපි සංසිඳීම ඇති කරන විවිධ දේවල්. ඒතර ඔබ ඉදිනදා ජීවිතයේදී සමාධියට මෙන්න මෙහිමයි අනුග්‍රහ ලබන්නේ. විදර්ශනාවට ඔය ආකාරයෙන් අනුග්‍රහ ලබන්නේ. එහෙනම් දැන් බලන්න ඒතර ඔබ මෙහිම කෙනෙක් නම් ඔබ මේ දේ කළ යුතුයි. ඔබේ ස්වභාවය මෙහිම නම් මෙන්න මේ දේ කළොත් ධර්ම මාර්ග දියුණු කරගන්න පුළුවන්. නැත්තම් බෑ පින්වත්නි ලේසියෙන් කරන්න. ඊළඟ දේශනා කළා බුදුරජාණන් වහන්සේ තව පුද්ගලයෙක් ගැන. කවුද? මාන්නේ එහිලා යම් මේ පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධියත්
සංසිඳීමත් ඇති කරගත්තා කියනවා. ගැඹුරු ප්‍රඥාවනේ දර්ශනාවත් ලැබලා කියනවා තියෙන්නේ. ඒ පුද්ගලයා විසින් කුසල ධර්මයන් තුල හිත පිහිටා මත්ති ආශ්‍රවයන් ශේවීම් පිණිස ඒ දියුණු කිරීමට උත්සාහ කළ යුතුයි කියලා කියනවා. දැන් ඔන්න සිතේ සංසිඳීම ඇති වෙලා නම් තියෙන්නේ පින්වත්නි. ප්‍රඥාවත් ඉපදිලා නම් තියෙන්නේ. මේ දෙකම එතකොට පාවිච්චි කර යා කොහොමද කරන්න ඕන? එතකොට යා ඉන්ද්‍රිය ධර්ම සම කරමින් බොජ්ජංග ධර්මයන් ඒ අවස්ථානුකූලව ඒ අදාළ බොජ්ජංග ධර්මයේ හිත පිහිටුවමින් ඒතර අදාළ ගුණ ධර්මයේ අදාළ අවස්ථාවේදී පිහිටවන්න දක්ෂ වෙන්න ඕන ඊළඟට. ඊළඟට යාට කරන් තියෙන්නේ ඒක තමයි. මොකද යම් කුසල ධර්මයන් වුණත් පුරුදු කළාට පස්සේ අදාළ කුසල ඒ අවස්ථාවේදී ඒ සමහරට ඇසුරු කරන පුද්ගලයා අනුව ඇසුරු කරන පිරිස අනුව ඇසුරු කරන තැන අනුව සමහරට ඒ අවස්ථාවේ ඇතුළත තියෙන සිටුේෂන් එක අනුව තමන්ගේ හිතේ ඉපදවා ගත යුතු කුසල ධර්මය තමන් හිතේ තියාගත යුතු කුසල ධර්මය තමන් තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තව කෙනෙකුට කියන්න බෑ පින්වත්. මේ වෙලාවේ ශ්‍රද්ධාව ඉපදිය යුද්ධ, මේ වෙලාවේ වීරිය ඉපදිය යුද්ධ, මේ වෙලාවේ සිහියෙන් සිටිය යුද්ධ, මේ වෙලාවේ සමාධිමත් කළ යුද්ධ, මේ වෙලාවේ ප්‍රඥාවට බර කළ යුද්ධ කියලා තමන් තමයි තේරුම් ගන්න ඕනේ. මේ වෙලාවේ ධම්මවිචේ වැඩි යුද්ධ, මේ වෙලාවේ විරිය ප්‍රීති වැඩි යුද්ධ, එහෙම නැත්නම් මේ වෙලාවේ පස්සද්ධි සමාධි උපේක්ෂා වැඩි යුද්ධ, එහෙම නැත්නම් මේ වෙලාවේ සිහියෙන් ඉන්නවද කියලා තමන් තේරුම් ගන්න ඕනේ. අන්න එහෙම තේරුම් අරගෙන නැවත වාසය කරද්දී මොකද කුසල ධර්මයන් තුළ පිට මත්තේ ඒක අනුග්‍රහ කරනවා කියන කුමක් පිණිසද? මේ සසර ගෙනියන ස්වභාවයක් අපේ හිතේ සකස් වෙලා තියෙනවා. ඒකට කියනවා ආශ්‍රව. අන්නේ ආශ්‍රවය කියන ස්වභාවය ෂය වෙනකන් නිරුද්ධ වෙලා යනකන් අර කියන කුසල ධර්මයන් නැවත කය වචන මනස මූල කරගෙන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා පිහිටුවමින් සති ධම්ම විජේ විරිය පීති පස්සාදි සමාධි උපේක්ෂා කියන මේ කියන අවබෝධයට පක්ෂ වෙන මේ ධර්මයන් ඒ අවස්ථානුකූලව අදාළ ගුණී පිහිටුවමින් වාසය කරද්දී කොහොමද වෙන්නේ? ආශ්‍රවශය කිරීමට උත්සාහ කළ යුතුයි කියනවා. බලන්න මේ පුද්ගලයන් 4 දෙනා හරි ආශ්චර්යයි පින්වත්නි. පුදුම ආශ්චර්යයි. ඒකාන්තයෙන් භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මග්ගඤ්ඤු මග්ග විදු මග්ග කෝවිදු මාර්ගයට දක්ෂ වෙනසේක අති දක්ෂ වෙනසේක සත්වයන්ගේ ඒ ස්වභාවයන් හඳුනගන්න ශාස්ත්‍රුන් වහන්සේ ඒකාන්තයෙන් දක්ෂ වෙනසේක ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම සරණ යනවා කියලා නිතර හිත වාසය කරන්න. පින්වත්නි ඔන්න මේ විදිහට තමයි පින්වත්නි මේ කියන පඨම ဒ ුතිය මේ කියන සූත්‍ර දේශනාවල තියෙන්නේ. දැන් මේ වෙලාවේ තව ඔබට පුංචි කාල වේලාවක් ඉතුරු වෙලා තියෙන නිසා තව පුංචි දේශනාවක් තියෙනවා පින්වත්නි. මහානි පුද්ගලයෝ 4 දෙනෙක් ලෝකේ විද්‍යාමාන වේ. අසුර පිරිවර ඇති අසුරයාය. දෙව් පිරිවර ඇති අසුරයාය. අසුර පිරිවර ඇති දෙවියාය. දෙව් පිරිවර ඇති දෙවියාය. මාන්නි පුද්ගලයෙක් අසුර පිරිවර ඇති අසුරයා වන්නේ කෙසේද? මාන්නි මිහිලා ඇතැම් පුද්ගලයෙක් දුස්සීල වෙයි. ඇතැම් පුද්ගලයෙක් දුස්සීල වෙයි. පවිටි ස්වභාවයෙන් යුක්ත වෙයි. ඔහුගේ පිරිසද දුස්සීල වෙයි කියනවා. පාපී ධර්මයන් ඇත්තේ වෙයි කියන මහන්නි පුද්ගලයෙක් අසුර පිරිවැති අසුරයා වන්නේ මේ අයුරින් කියනවා. පුද්ගලයාත් අසුරයා. අසුරු කරන පිරිසත් මොකද වෙන්නේ? අසුරෙක්. අසුර ගති තියෙන්නේ. අසුර ගතියට මොන ස්වභාවයද? දුස්සීල බවට බරයි. පාපී සිතිවිලි වලින් යුක්තයි. එතකොට දුෂ්ට සිතිවිලි වලින් යුක්තයි. දැඩි සිතිවිලි වලින් යුක්තයි. අනිත් අය පෙළෙන සිතිවිලි බහුලයි. බලන්න එතකොට එහෙම පුද්ගලයෙක්
ඉන්නවා. ඒ පුද්ගලයා පෙරටු කරගන්නෙත් එහෙම පිරිසක් නම් ආන් ඒ වගේ අයට තමයි කියන්නේ කොහමද? අසුර පිරිවර ඇති අසුරයා. මහන්නේ පුද්ගලයේ දෙව් පිරිවර ඇති අසුරයා වන්නේ කෙසේද? මහන්නේ මිහිලා ඇතැම් පුද්ගලයේ දුස්සීල වේ. පවිටු ස්වභාවයන්ගෙන් යුක්ත වේ. ඔහුගේ පිරිස හැබැයි සිල්වත් වේ කියන. අර පුද්ගලයා මොකද වෙන්නේ? දුස්සීලයි. අනිත් අය වෙහෙසටපත් කරන. හිංසාවටපත් කරවන්න. දැඩි ගති වලින් යුක්තයි. තමන්ගේ වසඟට ගන්න හතන හැමතිස්සෙම. හැබැයි එයාගේ පිරිස මොකද ඉන්නේ? සීලවන්තයි. එයාගේ පිරිස සමහරලාට ගුණවන්තයි. කරුණා, මෛත්‍රී, මුදිතා. දැන් අසුර කියන ස්වභාවයන් එතකොට කරුණා, මෛත්‍රී, මුදිතා කියන්නේ නෑ පින්වත්. තමන්ට හිත පිණිස අනුන්ට හිත පිණිස නෑමයි. කල්යාණ ධර්ම ඇත්තේ වේ. හරි පුදුමයි එතකොට. ඒතර තමන් කල්යාණ මිතුරන් ඇසුරු කරන ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට ආස කරන කෙනෙක්. වීර්ය කරන්න ආස කරන කෙනෙක්, සිහිය දියුණු කරගන්න ආස කරන කෙනෙක්. ඒතර බලන්න දැන් අර පුද්ගලයා එහෙම නෑ. හැබැයි පිරිස එහෙමයි. ආන්නේ අයට තමයි කියන්නේ මොකද්ද? දෙව් පිරිවර ඇති අසුරයා. දෙව් පිරිවර ඇති අසුරයා. මහණි පුද්ගලයෙක් අසුර පිරිවර ඇති දෙවියෙක් වන්නේ කෙසේද? මහණනි මෙහිලා ඇතැම් පුද්ගලෙක් සිල්වත් වේ. කල්යාණ ධර්මයන්ගෙන් යුක්ත වේ. ඔහුගේ පිරිස මොකද? හැබැයි දුස්සීලයි. දැන් බලන්න මතක තියෙන ඔබට රාහු අසුරේන්ද්‍රය අල්ලන්නේ මේ චන්දිම දිව්‍ය පුත්‍රය අල්ල ගන්න හදනවනේ. තමන්ගේ වසඟයට ගන්න හදනවා. බලෙන් යටත් කරගන්න හදන බලෙන් අසුර ගති පින්වත් එතකොට. නම බලන්න දැන් උත්තමයෙක් ඉන්නවා සීලවන්තයි, ශ්‍රද්ධාවන්තයි, ගුණවන්තයි, කරුණා, මෛත්‍රී, මුදිතා, උපේක්ෂාවෙන් යුක්තයි, ප්‍රඥාවන්තයි. ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය ගැන හොඳ පැහැදීමකින් යුක්තයි. ඒ මහා ගුණයන්ගේ පිහිටලා ඉන්නේ. හැබැයි පින්වත්නි අවාසනාවකට ඉන්න පිරිවරක් ඉන්නවා දුස්සීලයි. පාපී ධර්මයන්ගෙන් යුක්තයි. ආන්නේ කියන මොකද්ද? අසුර පිරිවර ඇති දෙවියෙකු වන්නේ මේ අයුරින් කියනවා. පිරිවර අසුරයි, මූලිකය දෙවියෙක්. අසුර පිරිවරක් දෙවියෙක් වන්නේ. ඊළඟ මොකද්ද කියන්නේ? මහන්නේ පුද්ගලයෙක් දෙව් පිරිවර ඇති දෙවියෙක් වන්නේ කෙසේද? මහන්නේ මේ නැතැම් පුද්ගලෙ සීලවන්තයි කියනවා. කල්යාණ ධර්මයන්ගෙන් යුක්තයි. කරුණා, මෛත්‍රී, මුදිතා, උපේක්ෂාවෙන් යුක්තයි. ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට පැහැදිලා ඉන්නේ. කෙලෙස් දුරු කරන වීරියෙන් යුක්තයි. ඒතර මේ මහා ගුණයන්ගේ පිහිටනවා කල්යාණ ධර්මයන්ගෙන් යුක්ත වෙලා මේ වගේම අනිත් පිරිස ගත්තු පිරිසත් ඒ ගුණයට සමාන ගුණයකින් යුක්තයි. සීලවන්තයි, කල්යාණ ධර්මයන්ගෙන් යුක්තයි. ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධ ගැන හිත පහදව ගන්න විශාල මහන්සියක් ගන්නවා. ප්‍රඥාව දියුණු කරගන්න විශාල මහන්සියක් ගන්නවා, කැප වෙනවා. මේ මහා ගුණ සම්පatti දියුණු කරගෙන කැප වෙනවා. ඒතර බලන්න ඒ වගේ පිරිසක් ඉන්න කෙනාට කියනවා දෙව් පිරිවර ඇති දිවියෙක් වන්නේ. පිරිවරත් දිව්‍ය ගති. අර උත්තමයටත් දිව්‍ය ගති තියෙනවා. ඒතර මේ පුද්ගලයෝ 4 දෙනා ලෝකේ ඉන්නවා. හරි පුදුමයි පින්වත්නි. අපි හිතනවා එතකොට දෙවියෙක් බඳු කෙනෙක් ගාවට දිව්‍ය පිරිසක් මෙයි කියලා නෑ. මේ ලෝක අසුර පිරිසකුත් එකතු වෙච්ච අවස්ථාවක් තියෙනවා ලෝකේ. අපි හිතනනේ අසුරේ ගාවට මේ අසුරයමයි කියලා නෑ. අසුර ගති කෙනා ගාව දෙවිවරුත් මේ දිව්‍යෝගේ දෙවියන්ගේ ගති තියෙන පිරිවර ඉන්න කට්ටිය අවස්ථා තියෙනවා. තිබිලා තියෙනවා. බුදු නිතින් දැකලා තිබෙනවා පින්වත්. හරි ආශ්චර්යයි. දැන් බලන්න දේවදත්තත් එක්ක එකතු වෙලා හිටිය 500ක්. මේ සෝතාපන්න වෙන්න පුළුවන් මහා උදාර පින තිබිච්ච උතුමේ 500ම අරගෙන ගියන්නේ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලගේ ඒ කල්යාණ මිත්‍ර උදාර ඇසුර නිසා ඉක්මනින් වෙනස් වුණා.
ඉතින් පින්වත්නි මේ සොඳුරු මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ මේ උදාාර අවබෝධයන් ශ්‍රවණය කරමින් ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය ගැන පහන් සිත් උපද්දවමින් දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළට මේ ශ්‍රද්ධාලාභී උපද්දන ධර්ම දානය දෙමින් තමන්ගේ හිත පිණිස අනුන්ගේ හිත පිණිස කටයුතු කරමින් මේ රැස්වන උදාාර පින සසරම සූපත් වෙලා ධර්ම අවබෝධය කර ගැනීම පිණිස එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිතක අස්සිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 52කින් 7 මොළමුරේ මාවත කෑගල්න ලිපිනේ පදිංචි මැණිකේ පියදාස මෑණියන් ඇතුළු දූදරු පිරිස එක රාශී වෙලා තමයි මේ උදාාර පින කරගන්නේ. ඉතින් මේ රැස්වන උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මයින්ට මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් විස්කන් දෙව්පුතු විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන්ට සෙම්පත් දෙවිවරුන්ට සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්බුදු සසුන සුරකින ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. අපගේ ඉෂ්ඨකාමී දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ස්ථානය ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යංග දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සදහෙවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දිව්‍යෝදු තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්න ගුරු දේවයන් වහන්සේට, ඒ වගේම මහා සංඝරත්නයට, ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදිමී සුබෝධී ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන් අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ශාසනික කටයුතු සඵල කරගන්න සියලු දෙවියෝ උපකාර කරත්වා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින ඒ පින්වත් අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කරන සියලු දෙනා නමින් මිය පරලොව ගිය ඒ ඥාතීන්ට විශේෂයෙන් අපවත් වී වදාළ මිනුවන් ගමුවේ ඥානානන්ද ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පරලොව සැපේ පිණිස හේතු වාසනා වේවා. මිය පරලොවගේ බිසෝ මැණිකේ මෑණියන්ට, මුදියන්සේ පියාණන්ට, පියදාස මහත්මයාට පරලොව සැපේ පිණිස මේ පින් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින මොළමුරේ මාවත කෑගල්න යන ලිපිනේ පදිංචි මැණිකේ පියදාස පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ජනවාරි මාස ජන්මදිනයන් යෙදෙන උපුල් ලියනාරච්චි මහත්මයා, ඉන්දුවර භාෂිත පුතණුවන්, පෙබරවාරි මාස ජන්මදිනයන් යෙදෙන රෝහිණී මහත්මියට, කාන්ති තෙන්නකෝන් මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම කොරෝනා වෛරසෙන් පීඩා විඳින සියලු සත්වයෝ සුවපත් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට, සිව්පසයෙන් උපකාර කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පින් කසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.